පවසනවාය. COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කළ දින සිට ගත වූ දින 29ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 30,000කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති සමස්ත රථවාහන සංඛ්‍යාව 7,000කට අධිකයි. මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අදත් ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. පාස් වෙන තු කොහොමද ඊට බහින්නේ? දැන් චෙක් පොයින්ට් කීයක් පාස් කරාද? එක චෙක් පොයින්ට්. දන්නවද මේකට දඬුවම කොච්චරද කියලා? ඉතින් නීතිය කඩ කරාට දවස් 14යි. නිරෝධායන පනත කඩ කරාට මාස 6ක්. මාස් එක දාගන්න මාස් එක. ගහලා එන්න ගන්න. මේ අතර අද උදැස්සන 6 සිට දහවල් 12 දක්වා වූ පැය 6ක කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයන් 343 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 122ක්. ඒ අනුව ඇඳිරි නීතිය පැන වූ මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයන් 30631ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති සමස්ත රථවාහන සංඛ්‍යාව 7892ක්. මේ අතර අවිස්සාවෙල්ල පොලිස් බල ප්‍රදේශය තුල සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි පුද්ගලයන් 9 දෙනෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරුවන් දින 21ක් ස්වයං නිරෝධායනයට ලක් කරන ලෙසයි. මේක අධිකරණ නියෝගය අද දින 21 මැයි 7 වෙනිදා දක්වා ඔයාලා ස්වයං නිරෝධායන ඔයා මේ නිවස් තුල ගත කරන්න එනවා. මේක බාහිර පාර්ශ්වයක් කාත් එකක් ගනුදෙනු කරන්න යන්න බෑ. හරිද? මේක දැක්ක ඉන්න යන්නත් බෑ. මෙයාට එළියට යන්නත් බෑ. මේක දැඩි කියා මාර්ගය. පෑල්ලේ වීලෝඩේ තන්න බෑ. එහෙම වුණොත් ඉන්නේ එක්ක මෙයා වෙන්නේ පොළොන්නර කොයි හරි තියෙන නිරෝධායන මධ්‍යස්ථානවල එක්ක අධිකරණේ බන්ධනාගාරගත වීමක් වේ. වැන් රථයකින් කටාන ප්‍රදේශය පුරා ගොස් නීති විරෝධී මත්පැන් අලෙවි කරන පුද්ගලයෙකු කටාන කඩවල ප්‍රදේශයේදී අද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා. ඇඳිරි නීති කාලය තුල නිවෙස් තුල සහ බහල් නිවාස තුලට වී සිටින ජනතාවගේ මානසික සෞඛ්‍යය යහපත් කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ගායක ගායිකාවන් එක්ව සංවිධානය කරන සංගීත ප්‍රසංග කිහිපයක් ඊයේ සහ අද පැවැත්වුණා. මේ අතර නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ සහ IDH රෝහල ඉදිරිපිටද මෙවැනි සංගීත ප්‍රසංග පැවති අතර රෝහල් වල හෙද නිලධාරීන්ද මේ සඳහා එක් වුණා. මේ අතර අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ කළුතර ගම්පහ පුත්තලම මහනුවර සහ යාපනයේ දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රික්ක 19 ඇඳිරි නීතිය එළඹෙන 20 වන සඳුදා උදෑසන 6ට ලිහිල් කරන අතර 20 වෙනිදායින් පසු ඇඳිරි නීතිය නැවත පැනවීම සම්බන්ධයෙන් ගන්නා තීරණය පසුව දැනුම් දෙන බව රජය පවසනවා. අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ දිගටම ඇඳිරි නීතිය දාගෙන ඉන්න. මං හිතන්නේ හෙට නැත්තම් අනිද්දා වෙනකොට අපිට කියන්න හරියටම මොන පළාත් වලටද ඉදිරියේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊළඟට කළුතර දිස්ත්‍රික්කයෙන්, ඊළඟට ගම්පහ දිස්ත්‍රික්කයෙන්, ඊළඟට ජාපනයේ දිස්ත්‍රික්කයෙන්. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමේදී අපි ඉතාමත්ම සුපරීක්ෂාකාරී විය යුතුයි. නමුත් රෝගය පැතිරෙච්ච නැති දිස්ත්‍රික්කවල මම දන්න තරමින් අපි සෑහෙන ලිහිල් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ස්ටේදී රටට දැනගන්න පුළුවන් වෙයි.
ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ජීවනාධාරය බෙදාදීමේ රාජකාරිවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම්ගත් තීරණයට ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී වෘත්තීය සංගම් කිහිපයක්ද අද සහාය පළ කළා. කෙසේ වෙතත් ජීවනාධාරය ලබාදීම සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු අද දිනේත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවනු දක්නට ලැබුණා. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ජීවනාධාරය බෙදා දීමේ රාජකාරිවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් ඊයේ තීරණය කළා. ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී වෘත්තීය සංගම් කිහිපයක්ද අද මාධ්‍ය හමු පවත්වමින් පැවසුවේ එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සිය සහයෝගය පළ කරන බවයි. ඒ ලේඛනවල ගොඩක් අඩුපාඩුකම් තියෙනවා. ගොඩක් ගැටලු තියෙනවා. ඒ ගැටලු වලට අපි කමිටුවක් විදිහට සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා වෙනුවට එක නිලධාරියෙක් විතරක් මේකට යොදවල කටයුතු කරන විදිහට දේශපාලන අධිකාරීන් කරලා තියෙනවා. අපි අධීක්ෂණයට යටත් නොවන අපෙන් අසන විතරක් යොදා ගන්න ලේඛනවලට අපේ කිසිම සහයෝගයක් හෝ අනුමැතියක් ලබා නොදෙන බවට මේ වෙනකොට ග්‍රාම නිලධාරීන් ඒකෙන් අයින් වෙලා තියෙනවා. ආර්ථික සංවර්ධන නිලධාරීන් මේකෙන් අයින් වෙලා තියෙනවා. කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් වශයෙන් අපිත් මේකෙන් බැහැර වෙනවා. මොකද මේකේ කිසිම පදනමක් නැති නිසා. අපි සාධනීය විසඳුමක් බලාපොරොත්තු වෙනවා. එතකන් ලංකාවේ සියලුම ආර්ථික සංවර්ධනධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සමග එක්කාසු විසින බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසන්නේ මෙම තත්ත්වය නිර්මාණය වී ඇත්තේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවයි. මෙම රුපියල් 5000 දීන දීමනාව සම්බන්ධයෙන් අපේ කොළඹ ඉන්න සීතල කාමරවල නිලධාරීන් ගන්නා තීරණ පහළ පොළොවට වළංගු වෙන්නේ නැහැ. එතන යම් අඩුපාඩුවක් තියෙනවා. ඒක සංශෝධනය කිරීමට අපි සියලු දෙනාම එකගයි. කිසිදු ගැටලුවක් නැහැ. මේ ක්‍රමවේදයේ ගැටලුවක් තියෙනවා. දේශපාලන අධිකාරිය ගැන අපිට කිසි ගැටලුවක් නැහැ. ඊළත් පල්ලයට අතර තියෙන අන්තර් සම්බන්ධයන් අපි අමාත්‍යාංශ ලේකම්වරයාත් එක්ක පැහැදිලිව අපි ඉල්ලීමක් කරනවා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි වාම ඉවත් කරන්න. රාජ්‍ය නිලධාරී වෘත්තීය සංගම් වල තීරණය පිළිබඳව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද අද අදහස් පළ කළා. හැබැයි රජයක් හැටියට ප්‍රශ්නයක් තියෙනවා. රටේ පවුල් ලක්ෂ 57යි ඉන්නේ. ලක්ෂ 72කට ආධාර ඉල්ලලා තියෙනවා. හැබැයි මේකේ කොහේ හරි පොඩි අඩුපාඩුවක් තියෙනවා. මම හිතන්නේ මේ ඉල්ලුම් පත්‍ර පෙරවීමේදී අපිට නිවැරදි කර ගැනීමක් කරගන්න පුළුවන්. ඒ නිසා අපි මේකට කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම එක්කවලා සුදුසු පුද්ගලයන්ට මේක ලබා දෙන්න ඕනේ. සමහර ප්‍රදේශවල අපේ ප්‍රදේශවලත් තියෙනවා එක නිවසේ ආධාර 5-6 දෙනාට ගිහිල්ලා තියෙනවා. මේක නිවැරදි වෙන්න ඕනේ. නිසා ආණ්ඩුවක් හැටියට උනත් රටේ ලියාපදිංචි පවුල් සංඛ්‍යාව ලක්ෂ 57 නම් ලක්ෂ 72කට රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් සහ ආධාර ලබා දෙනවා. සහනාධාර පමණක් ලක්ෂ 52කට ලබා දෙනවා. 57යි රටේ ඉන්න ජනගහන පවුල් සංඛ්‍යාව. ඒ නිසා මේක නිවැරදි කර ගැනීම සඳහා තමයි මේ සමීක්ෂණය කරන්නේ. මේක ගැන වැරදි විදිහට අර්ථකථනය කරන්නේ නැතුව සියලුම රාජ්‍ය නිලධාරීන් මේ වෙලාවේ එකට එක්කහුවලා මේ සහනාධාර ලබා දීමට කටයුතු කරන්න කියන එකයි අපි ඉල්ලා සිටින්නේ. ග්‍රාම නිලධාරීන් හෝ කවුරු හෝ නිලධාරීන් ඉවත් වීම රජයට කෙනෙකුට 5000ක් දී ගන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි කියන කාරණේ මම පැහැදිලිව කියනවා. රජය මොන නිලධාරියා ඉවරත් උනත් මේ 5000 ලබා දෙනවා. කෙසේ වෙතත් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරී සංගමය පවසන්නේ සමෘද්ධි නිලධාරීන් කිසිසේත් මෙම ක්‍රියාවලියෙන් ඉවත් නොවන බවයි. කිසි හේතුවක් නිසා ජනතාවට ලැබෙන්න තියෙන ඒ අයිතිවාසිකම් සහ රුපියල් 5000 දීමනාව ලබා දෙන්න බාධාවක් කරගන්න අපි යම් සංවිධාන ගන්න වෘත්තීය ක්‍රියාමාර්ග හේතු කරගන්නේ නැහැ. අපේ සියලු දෙනාගේ සහාය ශක්තිය දීලා දිවාරයක් හැප වෙලා අපි කටයුතු කරනවා. සමෘද්ධි ව්‍යාපාරයේ අනුමුදල් ගාම නිලධාරීන්ට හෝ වෙන කෙනෙකුට බෙදන්න දෙන්න බෑ. මේ මුදල් බෙදන්න දෙන්න පුළුවන් වෙන්නේ සමෘද්ධි නිලධාරීන්ට විතරයි. ඒක නීති අනුකූලයි කිය. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාද අදහස් පළ කළා. ඒ තෝරාගත ලයිස්තුවට පරිබාහිරව අලුතෙන් ආයුධම් පත්‍රයක් පුරවලා දෙන්නේ කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒක එයාලට කරන්න අපහසු කතාව තමයි කිව්වේ. චෝදනාවක් එල්ල කරලා තිබුණා අවශ්‍ය ඒ උපකරණ දීලා තිබුණ නැහැ කියලා. ඒක මේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. අපිට කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් වෙයි. මම කනගාටු වෙන්නේ මේ ලියුමක් එවලා මේකෙන් එකපාරටම අයින් වෙච්ච එක ගැන. මොකද නැත්නම් අපිත් එක්ක සාකච්ඡා කරන්න තිබුණා. මේ ඔවුන්ට එහෙම ගැටලුවක් තියෙනවා නම් මේක කොහොමද විසඳ ගන්න කියලා. මොකද අපිට එහෙම සමුද්‍රී අධ්‍යක්ෂ ජෙනරාල් සහ එහෙම අමාත්‍යාංශ ලේකම්තුමිය සමග කතා කරලා අපේ ඇමතුමා සම්බන්ධ කරගෙන මේක විසඳ ගන්න තුන. ඒ අතර ජීවනාධාර ලබා දීමේ ක්‍රියාවලිය නිවත්වීමට තීරණය කළ වෘත්තීය සංගම් සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. කෙසේ වෙතත් ඇතැම් ග්‍රාම නිලධාරීන් ජීවනාධාර සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු වලට අද එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. දන්දනාමලේ කියන එක පවුලක් එකයි කියලා. ඒතකොට ඒ පවුලට කිසියම් දීනාවක් තියෙනවා නම් ඒ පවුලට තව එකක් දෙන්නේ නැහැ කියලා ඒවල කියනවා. කෙසේ වෙතත් COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ජීවනාධාරය ලබා දීම සඳහා ලියාපදිංචි කිරීම අද සිදු කෙරුණා. ඒ සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර සහනාධාර ලබා දීමට ගිය මාතලේ පුස්සැල්ල සමෘද්ධි සංවර්ධන නිලධාරියාට කිසියම් පිරිසක් පහර දීමේ සිද්ධියක් අද වාර්තා වුණා. ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ රත්තොට ප්‍රාදේශීය රෝහලේ. ඒකට ගත්තු කට්ටියක් දැන් එනවා මේක ඉල්ලගෙන ඒක පහදලා දෙන්න ගියාට පස්සේ තමයි එනවා මොකාටද ඔය දෙන්න කියන්නේ කියලා මට ගහන්න පටන් ගත්තා. මේ අතර මසක කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද ආරම්භ කෙරුණා. කල්ලිකුත්තු රියදුරු බලපත්‍රවල වළංගු කාල සීමාව COVID-19 වසංගතය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කටයුතු කරන්නයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. ඒ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී චීන රජය විසින් මෙරටට ප්‍රදානය කළ වෛද්‍ය ආධාර තොගේ තවත් කොටසක් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දුන්නා. ඒ අතරට PCR පරීක්ෂණ කට්ටල 20000ක් සහ තවත් වෛද්‍ය උපකරණ තොගයක් ඇතුළත් අතර එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් 6,93,191ක්. පන්නිපිටියේ පදිංචි අමිල සමීර රත්නායක මහතා විසින් නිපදවා ඇති නිරෝධායනය සඳහා යොමු කරන පුද්ගලයින් අධීක්ෂණය කිරීම සඳහා භාවිත කළ හැකි අත්පලඳනාවක් පිළිබඳව අද දෙරණ පසුගියදා තොරතුරු වාර්තා කළා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට යොමුව තිබෙනවා. අත්පලඳනාව ඉහළ නිමාවකින් යුතුව නිෂ්පාදනය කිරීමට පහසුකම් සලසා දෙන ලෙසත් ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අතර COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 737 ඉක්මවා තිබෙනවා. සීමා සහිත විජය සමූහ ව්‍යාපාරය සහ CIB වෙළඳ ආයතනය රුපියල් මිලියන 15ක්, ලංකා මැණික් වෙළඳුන්ගේ සහ පතල් කම්කරුවන්ගේ සංගමය රුපියල් මිලියන 15.5ක් ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද ලබා දුන්නා. සිවිල් ආරක්ෂක බලකාය විසින් වැලිමඩ සහ ඌවපර්ණගම ගොවීන්ගේ එළවලු අස්වැන්න මිලදී ගැනීම අදත් සිදු කළා. එහිදී මිලදීගත් එළවලු ප්‍රමාණය කිලෝග්‍රෑම් 55000ක්. දිවයින පුරා එළවලු සහ පළතුරු ගොවින් සතු අලෙවි කර ගැනීමට නොහැකි වූ පළදාව කාගිල්ස් ෆුඩ් සිටි ආයතනය විසින් මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා. එසේම කාගිල්ස් ෆුඩ් සිටි ආයතනයෙන් භාණ්ඩ මළු ඇනවුම් කරන්නන් සඳහා කොමඩු, කෙසෙල් සහ වට්ටක්කා නොමිලේ ලබා දීමටද එම ආයතනය කටයුතු යොදා තිබෙනවා. චීනයේ වූහාන්හි සිදු වූ කොවිඩ් මරණවල වාර්තාව ප්‍රතිශෝධනය කිරීමත් සමග ඊයේ එරට සමස්ත මරණ සංඛ්‍යාව 4632 දක්වා 1290කින් ඉහළ ගියා. අතර ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන 6,70,000 දක්වා ඉහළ ගොස් ඇති අතර ලොව සමස්ත ආසාදිතයින්ගෙන් 30%ක්ම වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. COVID-19 සමස්ත ආසාදිතයින් ගණන අද දින 21,82,000 දක්වා ඉහළ ගියා. වාර්තා වන ගෝලීය මරණ ගණන 1,47,500කට අධිකයි. කෙසේ වෙතත් 5,50,000කට වැඩි ආසාදිතයින් පිරිසක් මේ වන විටත් පූර්ණ සුවය ලබා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්. වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල වූ රට වන්නේ ඇමරිකාවයි. මේ වන විට එරට සමස්ත මරණ සංඛ්‍යාව 34,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනේ තුල පමණක් මරණ 2,174ක් එරටින් වාර්තා වී තිබුණා. කෙසේ වෙතත් රටේ ආර්ථිකය යළි විවෘත කිරීම සඳහා වන Opening Up America Again මාර්ගෝපදේශන මාලාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා. ඊට අනුව අධීර 3ක් යටතේ ප්‍රාන්ත රාජ්‍යයන්ට අකර්මණ්‍ය කිරීමේ නීති ක්‍රමෙන් ලිහිල් කිරීමට ඉඩ සැලසෙනවා. කෙසේ වෙතත් රට තුළ වෛරසය පැතිර යාමේ අපකේන්ද්‍රය බවට පත්ව ඇති නිව්යෝක් ප්‍රාන්තයේ වසා දැමීමේ කාල සීමාව මැයි 15 තෙක් දීර්ඝ කරන බව ආණ්ඩුකාර ඇන්ඩ්‍රු කුමෝ පවසනවා. වෛරසය ව්‍යාප්තියත් සමග ඇමරිකාවේ මිලියන 22ක පමණ පිරිසක් රැකියා විරහිත වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර නිව්යෝක්හි ගැබිනි මවක් COVID-19 ආසාදනය වී දැඩි ලෙස රෝගාතුර වීම නිසා රෝහල්ගත කිරීමෙන් අනතුරුව සිසේරියන් සත්කමක් මගින් ඇගේ බිලිඳා බිහි කරනු ලැබුවා. මව මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති අතර ඇය තම බිලිඳා මුල්වරට දැකගත් අවස්ථාව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. ඇමරිකාව මෙසේ නීති ලිහිල් කිරීමට පියවර ගනිද්දී රට අකර්මණ්‍ය කර තිබෙන කාලය අවම වශයෙන් සති 3කින්වත් දීර්ඝ කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍යයෙන් අද වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 13,729ක්. ඊයේ දිනේ තුල පමණක් එරටින් මරණ 861ක් වාර්තා වී තිබුණා. දෙවන එලිසබෙත් රජුගේ මිනිපිරියක සහ යෝකි ආදිපාද යුවලගේ වැඩිමහල් දියණිය වන බියට්‍රිස් කුමරිය සහ එඩ්වාර්ඩෝ මැපිලි මෝසි යුවලගේ රාජකීය විවාහ මංගල්‍යය එළඹෙන මැයි මාස බකින්හැම් මාලිගයේදී පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් එයද කල්දමා තිබෙනවා.
ඉතාලියේ ඊයේ දිනේදී COVID-19 මරණ 525ක් වාර්තා වී තිබුණේ සමස්ත මරණ සංඛ්‍යාව 22170 දක්වා ඉහළ නංවමින්. ප්‍රංශයෙන් ඊයේ දිනේද මරණ 753ක් වාර්තා වී තිබූ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 17920ක්. ස්පාඤ්ඤයෙන් ඊයේ දිනේ තුලදී COVID-19 මරණ 503ක් වාර්තා වුණා. එරට සමස්ත මරණ සංඛ්‍යාව 19315ක්. ඉන්දියාවෙන් ඊයේ දිනේදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 29ක්. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 448 දක්වා ඉහළ ගොස් තිබෙනවා. හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 13430ක්. ඇසෑම් ප්‍රාන්තයේ විශාලතම සැනකෙළිය වන බීහු සැනකෙළියට මෙවර COVID-19 ව්‍යාප්තියෙන් බාධා එල්ල වී ඇති පසුබිමක ගුවහාටි නගරයේ පොලිස් නිලධාරීන් පිරිසක් සාම්ප්‍රදායික බීහු නර්තනයේ යෙදෙන අයුරු විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කළා. චීනයෙන් ඊයේ දිනේදී කොවිඩ් වෛරසය ආසාදිතයින් 26 දෙනෙකු හමු වී ඇතත් කිසිදු පුද්ගල මරණයක් වාර්තා වී නැහැ. මේ අතර වෛරසය මුල්වරට හඳුනාගත් වුහාන් නගරයේ කොවිඩ් වෛරසය ව්‍යාප්තියට අදාළ සංඛ්‍යාලේඛන ප්‍රතිශෝධනය කර තිබෙනවා. ඒ අනුව එම නගරයෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 1290කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3869ක් ලෙසයි. චීනයෙන් ඊයේ දිනේදී නව මරණ කිසිවක් වාර්තා වූයේ නැතත් වුහාන් නගරයේ ප්‍රතිශෝධනය කරන ලද මරණ සංඛ්‍යාව 1290ක් ලෙස වාර්තාවලට එක් කිරීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 4632ක් ලෙස සටහන්ව තිබුණා. ඊයේ දිනේ තුල පමණක් ප්‍රංශයේ COVID-19 ආසාදිතයින් ගණන 17164කින් ඉහළ ගිය අතර ඊට අමතරව මේ වන විට වැඩිම ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙන්නේ ඇමරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ජර්මනිය, එක්සත් රාජධානිය යන රටවලින්. ශ්‍රී ලංකාවේ මුළු එතනෝල් අවශ්‍යතාව දේශීයව සම්පූර්ණ කිරීමට මෙරට සමාගම් සමත්ව තිබෙනවා. එතනෝල් දේශීයව නිෂ්පාදනය පුළුල් කිරීමට පියවර ගැනුනේ එතනෝල් ආනයනය ජනවාරි 1 වෙනිදා සිට අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණයට අනුවයි. බොරතෙල් වල අතුරු ඵලයක් ලෙස නිපදවෙන එතනෝල් උක් සහ බඩ එනගු අමුද්‍රව්‍ය කරගනිමින්ද නිෂ්පාදනය කෙරෙනවා. ප්‍රධාන වශයෙන් මධ්‍යසාර නිපදවීම සඳහා එතනෝල් යොදා ගැනුණත් විෂබීජ හරණ ද්‍රව්‍ය, ජීවාණු හරණ ද්‍රව්‍ය, තීන්ත, රූපලාවන්‍ය නිෂ්පාදන, සුවඳ විලවුන් ආදී නිෂ්පාදනය සඳහාද එතනෝල් යොදා ගැනෙනවා. ලීටර මිලියන 36ක් වූ මෙරට වාර්ෂික එතනෝල් අවශ්‍යතාවයෙන් 55%කට ආසන්න ප්‍රමාණයක් මෙතෙක් කල විදේශ රටවලින් ආනයනය කෙරුණු අතර 2019 වසරේ පමණක් ශ්‍රී ලංකාව ඊට දරූ වියදම රුපියල් මිලියන 20000ක්. එහෙත් වංචනිකව එතනෝල් ආනයනය කිරීම නැවැත්වීමේ සහ එම විදේශ විනිමය ඉතිරි කර ගනිමින් අවශ්‍ය ධාරිතාව දේශීයව සපයා ගැනීමේ අරමුණ ඇතිව ඉකුත් ජනවාරි 1 වෙනිදා සිට එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට රජය පියවර ගත්තා. අපේ පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ආයතනයේ තිබිච්ච එතනෝල් රුපියල් 290ට විකුණන්න බැරුණා. උක් කැපෙනකොට මේ එතනෝල් දාන්න තැනක් තිබුණේ නැහැ. ඒක නිසා අපි රටින් ගේන එක නවත්තලා අපේ නිෂ්පාදනයේ 290ට විකුණන්න බැරි වෙච්ච එක ලීටරයක් රුපියල් ලක්ෂ 2කට වඩා ගන්නවා නම් 500කටත් ලක්ෂ 2කට අඩුවෙන් ගන්නවා නම් 550කට ලීටරයක් දෙන්න අපි කටයුතු කරා. එහි ප්‍රතිඵලයක් ලෙස මාස 3ක් ඇතුළත ශ්‍රී ලංකාවට අවශ්‍ය මුළු එතනෝල් නිෂ්පාදනය සැපීමටත් එම සමාගම් සමත් වී තිබෙනවා. විශේෂයෙන් මෙතනෝල් නිරෝධායන කටයුතු සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශවලින් අපේ නිරන්තරයෙන්ම ඉල්ලන නිසි අයුරින් සහ අවශ්‍ය ප්‍රමාණ වලින් ලබා දෙන්න ලංකා සීනි සමාගමේ සෙවණගලත් පැල්වත්තත් අමල් දෙකම මේ වෙලාවේ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අපි නිෂ්පාදනය කරලා තියෙනවා අපේ ආයතනය මගින් හෑන්ඩ් සැනිටයිසර් එකක්, විෂ බිඳනාශක දියරයක්. ඊට අමතරව දැන් රටේ ලොකු සීනිගයක් ඇවිල්ලා තියෙනවා. ඒකටත් හරියන්න අපිට හැකි ප්‍රමාණින් සතොස සහ සමුපකාර හරහා අඩු මිලට සීනි ලබා දෙන්න දැනටමත් කටයුතු කරලා තියෙනවා. මේ ආයතන දෙකම ලාභ ලබන ආයතන බවට පත් වුණා. මිලියන 1500 පාඩු වෙච්චි ලංකා සීනි සමාගම පාඩුව පියෝලා ලාභ ලබන ආයතන බවට පත් කරා. අවුරුදු 5ට වැඩි සියලු දෙනාම අපි ස්ථිර කරා. එයාට බෝනස් එක ලබලා දෙන්න කටයුතු කරා. ඒකම ගොවියන්ට මෙට්‍රික් ටොන් එකකට රුපියල් 5000යි දීලා තිබුණ 5500ට රුපියල් 500ක් වැඩි කරා. අපි මාසයක් එකමාරක් වගේ යනකොට අපි ලාභ ලබන තැනකට පත් කරා. ඒක කරේ විශේෂයෙන්ම එතනෝල් රටින් ගෙන එක නවත්තලා. මෙතෙක්කල් එතනෝල් විශාල ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කර ඇත්තේත් වංචනිකව මෙරටට ගෙන්වා ඇත්තේත් අවශ්‍ය මුළු ධාරිතාව දේශීයව සපයාගත හැකිව තිබූ පසුබිමකයි. ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා තීන්දුව ගැනීමේත් අදාළ සමාගම් නිසි පරිදි සම්පත් කළමනාකරණය කිරීමේත් ප්‍රතිඵලයක් ලෙස විශාල විදේශ විනිමයක් රටට ඉතිරි කරගත හැකි වූ අසේම මෙවන් අනෙකුත් නිෂ්පාදන රැසක්ද දේශීයව සපයා ගැනීමේ වැඩපිළිවෙලකට යා හැකි නම් එය රටට ආර්ථික වශයෙන් නැගී සිටීමටද පිටුබලයක් වනු නොඅනුමානයි.